නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන්ද මෑන් වහන්සේලාගෙන්ද අවසරයි. කාරුණික පින්වත්නි, ඔබ අප හැමදෙනාම අතීතයේ කරන ලද අනන්ත අප්‍රමාණ පුණ්‍ය කර්මවල මහා විපාකයක් විදිහට මේ උතුම් මනුසාත්ම භාවය ලබන්නට හේතු වුණා. ඒ මනුසාත්ම භාවයත් අපි ලැබුවා කිසිම අඩුවක් නැතුව. පින්වත්නි, සමහර විටක අපිට මේ ඇස් දෙක නොපෙනී යන මට්ටමක ඉඳලා මිනිස්සෙක් වුණා නම්, ඒ කියන්නේ අන්ධයෙක් වුණා නම්, අනිත් සියලුම ඉන්ද්‍රියන් හොඳට තිබුණත් අන්ධයෙක් වුණා නම් පින්වත්නි, මනුස්සකම ඔබට අහිමි වෙලා. ඒක ගන්න පුළුවන් ප්‍රයෝජනේ නැහැ. ඒ වගේම ගොළුෙක් වුණා නම්, බීරෙක් වුණා නම්, මන්ද බුද්ධිකයෙක් වුණා නම්, අංග විකලයෙක් වුණා නම්, උපන් තැනම රෝගියෙක් වුණා නම්, පින්නනි මේ මනුස්ස ජීවිතයේ ප්‍රයෝජනය ලබන්නට අමාරුයි. ප්‍රයෝජනය ගන්න බෑ. එතකොට බලන්න, එහෙම වුණා නම් හැබැයි සමහර අයට මනුස්සකමේ වටිනකම තේරෙවි කියලා හිතෙනවා. දැන් ඔබට කිසිම ඌනතාවයක් නැති මනුසත් බවක් ලැබුණු නිසා දැන් මේ සියලු ඉන්ද්‍රියන් පිනවන්නම වෑයම් කරනවා. ඉන්ද්‍රියන් සතුටු කරවන්නම වෑයම් කරමින් ඉන්නවා. අනේ පින්වත්නි, දැන් ඔබට මෙහෙම කිව්වට තේරෙන්නේ නැතුව ඇති. ඔබ නිකන් මේ බණහන වෙලාවට නැතුව මේක අහලා ඔබ හුදකලාවේ ඉන්න වෙලාවක ගිහිල්ලා පුටුවක් උඩින් වාඩිලා ඉඳගෙන කල්පනා කරනකො, අනේ මගේ එක හැක්වත් පේන්නේ නැතුව ඉපදුනා නම් මම කොච්චර අසරණද. මට කතා කරන්න බැරි මානසිකත්වයක් ඇතුව ඉපදුනා නම්, ගුළුවෙක් වෙලා ඉපදුනා නම් කොපමණ අසරණද කියලා. හොඳට එහෙම මෙනෙහි කරන්න. එතකොට හිතෙනවා පින්වත්නි, දෙයනේ මේ ලැබුණු මනුස්ස ජීවිතය කොපමණ වටිනවද? කොපමණ වටිනවද? එතකොට මේ වටින මනුස්ස ජීවිතය කියන්නේ මේ විපාකය අපි අතීතයේ අනන්ත කරපු කර්මයක විපාකය මේ. එතකොට ඒ කර්ම මොන කර්මද? පුණ්‍ය කර්මමයි. ඒ අතීතයේ කරපු පුණ්‍ය කර්මයක විපාකවලට තමයි අපට ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, කතා කරන්න පුළුවන්කම තියෙන මේ ටික ලැබිලා තියෙන මේ පුණ්‍ය කර්මයක විපාකය. එතකොට එක ඌනතාවයක් තිබුණා නම්, එක අඩුවක් තිබුණා නම් බලන්නකෝ, අපිට මේ මුළු මනුස්ස ජීවිතේම ප්‍රයෝජනය ගන්න අපහසුයි. දැන් අපිට මේ ලැබුණ එක
ශ්‍රේෂ්ඨ විදිහට ලැබිච්ච එකත් ඒ වගේම ඒ ලැබිලා තියෙන්නේ බුද්ධ ශාසනය තියෙන කාලේ එක තමයි පින්නනි පුදුම වාසනාව. බුද්ධෝත්පාද කාලෙත් මන්ද බුද්ධිකව ඉපදුනා කිව්වොත් ගොළු බිහිරු වෙලා ඉපදුනා කිව්වොත් පින්නනි මොන තරම් අකුසල කර්මයක විපාකයක්ද. මනුස්ස ලෝකෙ ඇවිල්ලා බුද්ධෝත්පාද කාලෙත් ගොළුවෙක් නූනට ගොළුවෙක් වගේ හිටියොත් බීරෙක් නූනට බීරෙක් වගේ හිටියොත් අන්ධයෙක් නූනට අන්ධයෙක් වගේ හිටියොත් මන්ද බුද්ධිකයෙක් නූනට මන්ද බුද්ධිකයෙක් වගේ හිටියොත් කොපමණ අවාසනාවන්තද පින්වත්. කොපමණ අවාසනාවන්තද. දැන් ඔය මම කිව්ව එක නම් තේරුනේ නෑනේ. ඒ කියන්නේ පින්වත්නි බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ගොළුවෙක් නූනට ඒ කියන්නේ කතා කරන්න කියන්න පුළුවන් ගොළුවෙක් වගේ හිටියොත් කියලා කිව්වේ මම අනේ මේ ධර්මයන් ගැන කතා කරන්න තියෙද්දී ආර්ය සත්පුරුෂ ආර්ය උත්තමයන්ගේ සීලාදී ගුණධර්මයන් ගැන කතා කරන්න තියෙද්දී උතුම් රහතන් වහන්සේලාගේ ඒ ගුණයන් කතා කරන්න තියෙද්දී අනේ ඒව කතා කරන්නේ නෑ ඒවට ගොළු වෙලා හැබැයි අනිත් ඒවට කට තියෙනවා. මං කියන එක තේරෙන්නේ? ඒවට ගොළු වෙලා අනිත් ඒවට කට තියෙනවා. ඒකයි මං කිව්වේ ගොළුවෙක් නූනත් ගොළුවෙක් වගේ වෙලා ඉන්නවනම් බලන්න පින්වත්නි ඒ වගේ නෝ. දැන් එතකොට බලන්න සීලය ගැන කතා කරන්න තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ නෙවෙයි. අවබෝධයෙන් සීලය ගැන කතා කරන්න තියෙන්නේ. කෙනෙක් සීලයක පිහිටවන්න පුළුවන්කම තියෙන්නේ බුද්ධෝත්පාද කාලයේ නෙවෙයි. එතකොට බලන්න පින්වත්නි බුද්ධෝත්පාද කාලය කියන්නේ දැන් අබුද්ධෝත්පාද කාලයේ තිල් තිබ්බා. මං ඊට එහයින් කතා කරන්නේ බුද්ධෝත්පාද කාලයේ තුල අවබෝධයෙන්ම සීලයක පිහිටවන්න පුළුවන්කම තියෙන්නේ මේ කාලෙනේ. එදින්දී ඒක කරන්නේ නැත්නම් එතකොට බොරුවෙන් කේලමෙන් පරුස වචනයෙන් හිස් වචනයෙන් වලකින්න තියෙන වෙලාවේ අවබෝධයෙන්ම දැකලා වලකින්න තියෙන වෙලාවේ ඒක වලකින්නේ නැත්නම් එවැනි අය ගොළුවෙක් නොවුනත් සම්මතේ යාලා ගොළුවෙක් වෙලා බලන්නකො මම බීරෙක් නොවුනත් බීරෙක් වගේ ඉන්නවා කිව්වේ පිනන්නේ සමහර උදවියට කනට එළි වෙනකන් උනත් අහන්න පුළුවන් සංගීත සම්දර්ශන වලට ගිහිල්ලා සින්දු අහන්න පුළුවන් වෙන වෙන දේවල් අහන්න පුළුවන් එළි වෙනකන් උනත් ඒවා අහන්න පුළුවන් නින්දක් එන්නේවත් නැහැ. අනේ අවාසනාව පිනනි බණ පදයක් කියනවා එන්න යන්න කියලා කතා කරොත් කන් ඇහෙන්නේ නැහැ. බණ කියන එක ඇහෙන්නේ නැහැ. කිව්වේ මොකද්ද දන්නේ නැහැ. ඒ වහන්නේ කියන්නේ බීරෙක් වගේ. ධර්මය ශ්‍රවණය කරන්නවත් කෙලවරේම ඉන්නවා. නොපෙනෙන පැත්තකට ගිහින් වාඩි වෙලා ඉන්නවා. නොඇසෙන තැනකට වෙලා ඉන්නවා. ඒ කියන්නේ පින්වත්නි බීරෙක් නොවුනත් සම්මතේ එයාලා බීරෙක් වගේම තමයි. සමහර උදවි ඉන්න බණ කොච්චර ආසද ධර්ම දේශනාවක් තියෙනවා කිව්වොත් සැබවින්ම ධර්ම දේශනාවක් තියෙනවා කිව්වොත් හරි කැමති අහන්න. කන් යොමා අහගෙන ඉන්නවා. වෙන පැතිවල නැතුව කන් යොමාගෙන අහගෙන ඉන්නවා.
හරීම ශ්‍රද්ධාවෙන් අහගෙන ඉන්නවා. එතකොට ඒ අහපු ධර්ම කාරණාවක් තව කෙනෙක් කිව්වොත් අනේ අද අනුශාසනාවට මෙන්න මේ වගේ එකක් කිව්වොත් අනේ හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. දැන් ඔබ බීරෙක් නොවුනත් බීරෙක් වෙලා තිබුණොත් ඒ ඇවිල්ලා දැන් ඥාතියෙක් නෝනා හරි මහත්තය හරි ධර්මයට කැමති නම් එහෙම ධර්මයක් අහලවිල්ලා ඒ වගේ අනුශාසනාවක් කරා කියලා ඇවිල්ලා ඔබට කියනකොට ඒව ඇහෙන්නේ නැහැ. ඒව ඇහෙන්නේ නැහැ මොකද බීරෙක් වෙච්ච නිසා. ඒක ඇහුණ කියන්නකෝ. ඇහුණත් ඔබට සාදු සාදු කියලා අනුමෝදන් වෙන්නේ නැහැ. මක් නිසාද? ගොළුෙක් වෙච්ච නිසා. දැන් මේ කියන කරුණු දැන් ඔබට ගලපලා බලන්න ඔබත් එහෙමද කියලා. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔබට කිව්වොත් gedara නෝනා පෙහෙවත් සමාදන් වෙලා ඉඳලා ඇවිල්ලා මහත්තයට කිව්වොත් අනේ මම සිල් ගත්තා මෙහෙමයි කියලා කිව්වොත් මහත්තයා ගොළුෙක් විදිහටද ඉන්නේ කියලා බලන්න. එතකොට මහත්තයා එහෙම ධර්මයේ ශ්‍රවණය කරනවා නෝනා එහෙම නැත්තම් නෝනට කිව්වොත් මම දැන් අද ධර්ම දේශනාව ශ්‍රවණය කරා දානයක් දෙන එකට සම්බන්ධ වුණා කිව්වොත් නෝන සාදු සාදු කියලා අනුමෝදන් වෙනවද කියලා බලන්න. එතෙන්දී බලන්න එතෙන්දී ඉන්නේ මොකද? ගොළුෙක් වගේ. ඔන්න බලන්නකෝ. ගොළුෙක් නොවුනත් ගොළුෙක් වගේ. බිහිරෙක් නොවුනත් බිහිරෙක් වගේ. දැන් එතකොට හිතන්න ගියාට පස්සේ විවිධ දෑවල් හිතෙනවා. දැන් ගෙවල් දොරවල් හදන්න සැලසුම් කරනවා. අන් අයට හිංසා පීඩා කරන්න සැලසුම් කරනවා. අනුන්ට විවිධ දේවල් විපත්ති කරන්න සැලසුම් කරනවා. හැබැයි ඒ හැම දෙයකටම සැලසුම් කරනවා හිත යොදවනවා. අනේ ධර්ම කරුණක් විමසන්න බෑ. මන්ද බුද්ධික නොවුනත් මන්ද බුද්ධිකයි. බලන්න මන්ද බුද්ධික නොවුනත් මන්ද බුද්ධිකයි. ධර්ම කරුණක් විමසන්න හිත යොමන්නේ නැහැ. ඒ මානසිකාරය කරන්න හිත යොමන්නේ නැහැ. ඒක කොහොමද මොකද්ද කියලා අහන්න හිත යොමන්නේ නැහැ. ඇයි ඒ? එයාලා මන්ද බුද්ධික නොවුනත් අනේ මන්ද බුද්ධිකයි. ඔබද එලෙසද කියලා බලන්න. දැන් සමහර ධර්ම කරුණක් විමසන්න ගිය තැන මන්ද බුද්ධික ඇති. හැබැයි අල්ලපු gedara නෝනයි මහත්තයයි මොනවා හරි දෙයක් වෙනවයි කියලා කතා කරොත් මොකද්ද කොහොමද කවද්ද කොහොමද ඒකනම් හාර යනවා. බලන්නකෝ ඔබත් එහෙමද කියලා. අනේ කොච්චර අවාසනාවන්තද බලන්නකෝ පින්වත්නි. බුද්ධෝත්පාද කාලේ ලැබිලා මනුසත් භාවය අවාසනාවන්ත විදිහට නම් මේක මෙහෙයවන්නේ. දැන් බලන්නකෝ බීරෙක් නොවුනත් බීරෙක් වගේ. ගොළුෙක් නොවුනත් ගොළුෙක් වගේ. මන්ද බුද්ධිකෙක් නොවුනත් මන්ද බුද්ධිකෙක් වගේ. අංග විකලෙක් නොවුනත් අංග විකලෙක් වගේ. ඒ කියන්නේ මොකද්ද? පින්වත්නි මේ භාවනා කර්මස්ථානයක සක්මන් භාවනාවක් කරන්න කිව්වොත් ඕන කකුල් රිදෙනවා. අනේ දන හිත රිදෙනවා. ඒක කරන්න බෑ. දන හිත රිදෙනවා. තුනටිය රිදෙනවා. අනේ මේ හැම රිදීම් ටිකම එනවා. ඒ භාවනාවක් කරන්න කියලා වාඩි වෙන්න කිව්වොත් සක්මන් කරන්න කිව්වොත් රිදෙනවා. හැබැයි යම් කිව්වොත් පෙරහැරක් තියෙනවා බලන්න යම් කිව්වොත් මුකුත් රිදෙන්නේ නැහැ. පැය ගණන් හිටගෙන ඉන්නවා. දැන් මේ කියන ඒවා දැන් ඔබටද කියලා ගලපලා බලන්න. මමත් එහෙමමද? මමත් අංග විකලයක් නොවුනට අංග විකලයේද කියලා. එදින් බලනකොට ඇත්තටම ඒ වගේනේ නේ. ඒ වගේ නම්
අනතුරක් නේ පින්වත්නි. අවාසනාවන්ත භාවයක් නේ ඒක. ඇයි මේ බුද්ධෝත්පාද කාලයක මේ ඉන්නේ. දුර්ලභ මනුසත් භවයක් නේ ලබලා තියෙන්නේ. ඉතින් මේ ලැබපු වෙලාවේ පින්වත්නි කට තියෙන එකෙන් ධර්මයේ කතා කරන්න පුළුවන් නම් අනවශ්‍යව කතා නොකර කන තියෙන එකෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් නම් අනවශ්‍යව ශ්‍රවණය කරන්න නැතුව හිත තියෙන එකෙන් මානසිකාර්ය කරන්න පුළුවන් නම් ධර්ම මානසිකාර්ය අනවශ්‍යව කල්පනා කර নানা ප්‍රකාර දේවල් කල්පනා කර ඉන්නේ නැතුව කකුල් තියෙන එකෙන් පාද තියෙන එකෙන් සක්මනක් කරගෙන ඉන්න පුළුවන් නම් අනවශ්‍ය ගමන් බිමන් යන්නේ නැතුව බලන්නකො පින්වත්නි ඔබ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. අනේ ඉතින් සම්මතෙන් නම් අපි කියනවා ඔබ අංග විකල නැහැ, මන්ද බුද්ධික නැහැ, ගොළුෙක් බිහිරෙකුත් නෙමෙයි කියලා. හැබැයි මේ ධර්ම වැඩපිළිවෙලට අදාළව කල්පනා කරලා බලනකොට අනේ එකයි කිව්වේ අංග විකල නොවුනත් ඔබ අංග විකලයි. මන්ද බුද්ධික නොවුනත් ඔබ මන්ද බුද්ධිකයි. ගොළුෙක් නොවුනත් ඔබ ගොළුෙක්. බිහිරෙක් නොවුනත් ඔබ බිහිරෙක්. හැබැයි එහෙම දැනගත්ත ඥානවන්ත ශ්‍රාවකයා ඒ බීරන්ට බණ කියන්න වැඩි යන්නේ නැහැ. ඒ බීරොත් එක්ක ධර්ම කතා කරන්න යන්නේ, ගොළුවොත් එක්ක ධර්ම කතා කරන්න යන්නේ නැහැ. ඒ මන්ද බුද්ධිකයොත් එක්ක ධර්ම මෙනෙහි කරන්නේව කියන්න යන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි එහෙම ධර්මයට කැමති නැති, ධර්මය අහන්නේ නැති, ධර්මයට අකමැති කෙනත් එක්ක ධර්මය කතා කරන්න එපා කියනවා. ඒක දුක් කතාවක් කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒක දුක් කතාවක්. එයා කේන්ති ගනී, එයා කෝපයටපත් වෙයි කියනවා. බලන්නකො මේ එවැනි එකක් කිව්වොත් කේන්ති ගන්නවා. දැන් නෝන කිව්වොත් මහත්තයෝ යමුකෝ මේ පන්සලේට ගිහිල්ලා හැන්දෑවේ පූජාවට ඉඳලා එන්න කේන්ති ගන්නවා. නෝනට කිව්වොත් මහත්තයා හැන්දෑවට යමුකෝ සමහර මහත්තුරු නෝන ටිකක් මේ පැත්තට කැමති නැඹුරු අය යමු නෝන කියලා කිව්වොත් අයියෝ යන්න බෑ වැඩ ගොඩයි කොච්චර වැඩද මේව කියලා දරුවන්ගේ වැඩයි මේවයි ඔය මිනිහට නම් මොකද්ද තියෙන වැඩේ මට නෙමෙයි මේ තියෙන උයන්න ඕන මේ හට්ටි හොදන්න ඕන රෙදි හොදන්න ඕන දරුවන්ගේ වැඩ කියලා දැන් මේ කියනවා. හැබැයි කියපු මිනිස්සයා 7:00 විතර වෙනකොට අර ටීවී පෙට්ටිය 4 පාය ගෙනියන පෙට්ටිය තියෙන්නේ 4 පායට ගෙනියන පෙට්ටියේ 4 පායට ගෙනියන වැඩ ටිකේ ඒ කතා ටික සේරම පුටු උඩ වාඩි වෙලා ඉඳන් බලනවා. බලන්නකො පින්නන්නේ. ඒ ටික සේරම බලනවා කතා ටික. ඉතින් ඒකට අපහසුයක් ඇත්තෙම නෑ. පින්නන්නේ මේක පුදුම දෙයක් පින්නන්නේ. ඥානවන්ත කෙනෙක් පමණමයි පින්නන්නේ මෙතනින් ගැලවෙන්නේ. මෙතනින් ගැලවෙන්නේ ඥානවන්ත කෙනෙක් පමණමයි. ඒ නිසා ඔබත් පුළුවන් නම් මේ ඥානවන්ත භාවය ඇතිවීම පිණිස කටයුතු කරන්න. නිතර කතා කරන ධර්ම කතාවක් ගැනම. ආර්යයන් වහන්සේලා ගැනම කතා කරන්න. රහතන් වහන්සේලා ගැනම කතා කරන්න. එහෙම දෙයක් කතා කරන්න බලන්න අනවශ්‍යව කතා කරන්න යන්නම එපා. දැන් ඔබේ පුරුද්ද මොකද්ද තියෙන්නේ? ගොළුෙක් නෝනට ගොළුෙක් වගේ ධර්ම කතාවලට ගොළුවා අනිත් ඒවට අයියෝ බලන්න ඕන මේ මීටර් 100ක් එහෙන් කතා කරන ඒවත් ඇහෙනවා මෙහෙට මීටර් 100ක් එහෙන් කතා කරුවොත් මෙහෙට ඇහෙනවා ඒ තරම්යි ඒවට කට හොඳට පවර්ෆුල්. හැබැයි නමස්කාරය කියන්නකෝ පින්වත්නි කිව්වොත් ඇහෙන්නේ නැහැ. ඒක ඇහෙන්නේ නැහැ. බලන්නකෝ ඔබ හොඳට බලන්නකෝ. ඉතිපිසෝ ගාතාව කියන්නකෝ ඇහෙන්නේ නැහැ.
පන්සිල් දෙන්න පන්සිල් ගන්න කියන ඇහෙන්නේ නැහැ. ඒව මේ ළඟ හිටියත් කනට ඇහෙන්නේ. ඇත්තටම පින්නන්නේ සමහර වෙලාවල් වලට මේ අපි එහෙම කියනවා සමහරට දැන් අපිට කනට ඇහෙන්නෙම නැහැ. අපි දැන් හිතින් හිතනවා මේ වෙලාවට එයා මේ ශික්ෂාපදේ කියලා ඇත කියලා එහෙම කියනවා. අයියෝ පින්වන්නේ කුප්පමන අවාසනාවන්ත පුජ්‍යලියෝද කියලා. ඒ ගොළුවෙක් නොවුනට ගොළුවෙක්. හැබැයි එයාට කතා කරනකො බලන්නකො රටේ තත්ත්ව ජනාධිපතිතුමා මෙහෙමයි විපක්ෂ නායකතුමා මෙහෙම ඔන්න චාච්. ඒ කතා කරන එක ඇහෙනවා මීටර 100ක් විතර උනා. දැන් මේ දැන් මං ඕගොල්ලෝගෙන් දැන් ප්‍රශ්නයක් අහනකොට ඕගොල්ලෝ උත්තර දෙන්නේ මුණු ගානවා කියන්නේ වැහෙන්නේ නැහැ. වෙන මොනවා හරි එකක් ගැන කතා කරුවොත් එහෙම උත්තරේ දෙනවා. ඒමකෝ ඒක තමයි ඇටි. ඒක ඕගොල්ලෝගේ දෝෂයක්. ඕගොල්ලෝගේ ස්වභාවය නේ ඒක මොකෝ. අනේ සසරේ පුරුදු කරපු හැටි. පුරුදු කරලා තියෙන වැඩිපුරම අනුන්ගේ ඇදකුද ඒවනේ. ඒව තමයි පුරුදු කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා දකින්න මම දැන් කිව්වේක හොඳට දකින්න. දැන් ඔබ ගොළුෙක් නෝනට ගොළුෙක්ද කියලා බලන්න, බීරෙක් නෝනට බීරෙක්ද කියලා බලන්න, මන්ද බුද්ධිකෙක් නෝනට මන්ද බුද්ධිකෙක්ද බලන්න, අංග විකලෙක් නෝනට එහෙත් අංග විකලෙක්ද කියලා බලන්න. ඉතින් අංග විකල මන්ද බුද්ධික ගොළු බිහිරි අයට ශාසනයේ සරණ තියෙනවද නැද්ද? අනේ නෑ. ශාසනයේ පිහිට නෑ. මහන්නේ ඒගොල්ලන්ට මේකේ ප්‍රයෝජනෙ ගන්න බෑ. දැන් ඔබේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? දැන් ඔබ දැන් මෙනෙහි කරන්න. ඔබේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? ශාසනයේ මේ ප්‍රයෝජනෙ නොගන්න කී දෙනෙක් ඉන්නවද බලන්නකෝ. කී දෙනෙක් ඉන්නද? ඇත්තටම බලන්නකෝ කල්පනා කරලා. චූට්ටක් දැන් කල්පනා කරන්න ඉන්නවද කියලා. අයියෝ ඒගොල්ලෝ ආන්න ෆේල් වෙච්ච අය. බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා මහණෙනි මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කරගන්න එකම අවස්ථාවයි තියෙන එකම අවස්ථාවයි. ඒ එකම අවස්ථාව තමයි ඔන්න ඔය ලක්ෂණ වලින් අත මිදලා දුෂ්ටක්ෂණයෙන් අත මිදලා තියෙන අවස්ථාව. බලන්න දැන් අපි හිතනවා සමහර කෙනෙක් දිහා බලලා ඇත්තටම ඒගොල්ලෝ එහෙම ගොළුව බීරෝ අංග විකලෝ නෙමෙයි මන්ද බුද්ධිකයෝ නෙමෙයි කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ අර අක්කන සූත්‍රයේදී දේශනා කරනවා මේ බුද්ධ වචනේ, ඒ කියන්නේ බුද්ධ වචනේ නොවන එකයි තේරුම් කරගන්න බැරි අය කෙලතොළු අය. එයාට මේක තේරුම් කරගන්න බෑ. එතකොට එයාට මේක තේරුම් කරගන්න බෑ කියන්නේ මේ බුද්ධ ශාසනය එයාට ප්‍රධාන පරමාර්ථය ඉටු කරගන්න බෑ. බලන්නකෝ අක්කන සූත්‍ර දේශනා කරනවා. ඒ නිසා ඔබටත් එහෙම පොඩි අංග විකල බවක්, මන්ද බුද්ධික බවක්, ගොළු බීරි බවක් පොඩිවට හරි තියෙනව නම් ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න. ඉක්මනින්ම ප්‍රතිකාර අරගෙන ඒක සුවපත් කරගෙන මේ වැඩපිළිවෙලට අවතීර්ණය වෙන්න පින්නන්නේ. මොකද අපිට ආයේ මනුස්ස භවයක් ලැබෙනවා කියන එක අපිට හිතන්න බෑ. ආයේ මනුස්ස භවයක් ලැබෙනවා කියන පින්නන්නේ මේ මනුස්ස භවයේදී ඔබ ප්‍රබල කුසල කර්ම පාප කර්ම එතරම් කරලා නැහැ කියලා සතුටු වෙන්නකෝ. හැබැයි එහෙත් ඔබට කිව හැකිද අතීතයේ ඔබ එහෙම ඒවා කරලා නැහැ කියලා. අතීතයේ එහෙම ඒවා කරලා නැහැ කියලා අපිට හිතන්න පුළුවන්ද? බෑ. අතීතයේ එවැනි ඒවා කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඒවා මහ ලොකුවටම විපාක දෙන්න අපහසුයි. අපි ඉන්නේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය ශක්තියක් තියෙන තැනක. ශ්‍රේෂ්ඨ බලගතු තැනක ඉන්නේ මනුස්ස භාවයක. ඒ නිසා හැබැයි විපාක දෙන්න යම් අපහසුතාවයක් තිබුණත් අලු යට අඟුරු වගේ ඒව ක්‍රියාත්මක වෙන්න බලාගෙනම තමයි ඉන්නේ. නිසා මෙතනින්
වැටුණොත් පහලට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයේ මෙහෙනව කියන එක ආයේ මනුස්ස ලෝකෙනව කියන එක ආයේ ලෙහිසි දෙයක් නෙමෙයි පින්වත්නි. ඒකයි වීරිය කළ යුත්තේ. ඒකයි උත්සාහ දරිය යුත්තේ. නැතුව වෙන මොනම දෙයකටවත් නෙමෙයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් පින්වත්නි මේ මනුස්ස භවයේ ලැබපු එකේ අපි දැන් යම් දෙයක් කරගෙන කියලා දැන් මේ ඉන්නවන්තලට සොයන්නන්තලට හිතෙන්න පුළුවන් අපි දැන් පැවිදි වෙලා ඇත්තටම දැන් ඔබ වහන්සේලා පැවිදි වෙලා ඔබ වහන්සේලා ඉතින් බොහොම හොඳින් යම් අතහැරීම ප්‍රබල අතහැරීමක් කරලා සම්මත අතහැරීමකුත් කරලා පරමාර්ථ මේ වශයෙන්ුත් අතහැරීම පුරුදු කරමින් කටයුතු කරනවා කියනකොට අපි දැන් ලොකු දෙයක් කරගෙන කියලා හිතෙන්න පුළුවන්. ඇත්ත තමයි. එහෙත් තවමදි. තව පුරුදු කරන්න. මොකද මේ ටික කරගන්න පුළුවන් ප්‍රධානම තැන තියෙන්නේ කොහෙද? මේ මනුස්ස ලෝකේ. විතර මෙතන ආපු තැනින් තමයි මේ ටික අපිට කරගන්න තියෙන්නේ. මෙතනින් ගැස්සිලා ගියොත් අපි මෙතනින් හරියට පරිපූර්ණ කරගත්තේ නැති වුණොත් මෙතනින් වැරදි විදිහට පහලට වැටුනොත් වැරදි දේවල් කරලා පින්වත්නි ඔබට මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයත් බොහෝ දුරට අහිමි වෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් ඔබට බොහෝ දුරට අහිමි වුණොත් පින්වත්නි ආයේ කල්ප ගානකටවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒකයි භයානකකම. ඒකයි ලැබුණු මනුසත් භවයේ දුර්ලභ කියන්නේ. ඒකයි මේ බුද්ධ ශාසනයේ මහා වටින බුද්ධ ශාසනයේ ප්‍රයෝජනේ ගත යුත්තේ කියන්නේ. ඒකයි පින්වත්නි ඔබ ඉන්න කිට්ටුපාතක තැනක නැතත් බොහෝ දුර ඈතක වුණත් එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ වුණත් කමන්නේ ලංකාවේ බොහෝ දුර ඈතක වුණත් කමන්නේ මේ ප්‍රායෝගික වැඩපිළිවෙල මම කියන්නේ ධර්ම කරුණ නෙමෙයි ඒ ධර්මය ප්‍රායෝගික කරන තමා තුලින්ම මේක දැකලා කෙලෙසයන් එතනම ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක් කියන අනුශාසනා කරන යම් කල්යාණ මිත්‍රයෙක් ඉන්නවද ඒ උන්වහන්සේලා සොයාගෙන යන්න කොපමණ දුර ඈතකුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති වුණොත් මේ ස්වල්ප ආයුෂයේදී අනන්ත රෝගී තත්වයන් හමුවේදී මේඩිංග කරගන්න බැරි වුණොත් බොහෝ කාලයක් අහිත පිණිස බොහෝ කාලයක් දුක පිණිස පවතිවි පින්න. එතන ඔබට පිහිට වෙන්න කෙනෙක් නැහැ. ඒකයි පින්වත්නි මම ඔබට කියන්නේ නෝන නිසාවත් ප්‍රමාද වෙන්න එපා. මහත්ය නිසාවත් ප්‍රමාද වෙන්න එපා. දරුවෝ නිසාවත් ප්‍රමාද වෙන්න එපා. අම්මා තාත්තා නිසාවත් ප්‍රමාද වෙන්න එපා. ඥාති හිතයිසීන් නිසාවත් ප්‍රමාද වෙන්න එපා. රැකිරක්ෂා නිසාවත් ප්‍රමාද වෙන්න එපා. ධර්මයේ හැසිරෙන්න. දැන් ඒකෙන් කියන්නේ ඉක්මනින් ඔය කණ්ඩායම දාලා නෝන්ලා දූ දරුවෝ දාලා ඥාති හිතයිසීන් දාලා මේ ශාසනය පැවිදි වෙන්න කියලාද කියන්නේ? නෑ ඒක නෙමෙයි කියන්නේ. පැවිදි වුණාම කියලා මේක කරගන්න බෑ. පැවිදි වෙන්නත් ඕනේ. එහෙනම් මේක කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව ඒ විදිහේ මානසිකත්වයෙන් ඒ විදිහේ වැඩ පිළිවෙලක් තියෙන තැනකට තමයි එහෙම වෙන්න ඕනේ. නැතුව පැවිදි වුණාම කියලා නෙමෙයි. gedara ඉඳගෙන උනත් ඔබට මේක කරන්න පුළුවන් යම් ස්වરૂපයක් තියෙනවා. පැවිදි වුණාම ඔබට මේක කරන්න තියෙන
ඉඩකඩ වැඩි. මේකේ බහුල වශයෙන් ප්‍රායෝගික වෙන්න පුළුවන්. මොකද එතකොට ඔබ දකින අහන පරිසර නිතරම ඒ පරිසරමයි ඔබට මුණ ගැහෙන්නේ. එතකොට ඔබේ හිත යම් සකස් කර ගැනීමක් කරන්න පුළුවන්. එහෙත් ඔබ සම්මත මේ බන්ධන ටිකකට සකස් වෙලා තියෙනවනේ සම්මත යුතුයකම් ටිකකට. ඉතින් ඒ යුතුයකම් ටිකට සකස් වෙලා තියෙන එකේ ඒ කටයුතු ටික කරන්න. හැබැයි ප්‍රමාද වෙන්න එපා. ඒගොල්ලෝ නිසා ප්‍රමාද වෙන්න එපා. ඇයි ඒ මොකද්ද මං කියන්නේ මේ? ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් කෙලෙස් සංසිඳෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන පිරිනිවන් පාණ්ඩ හේතු වෙන ඒ ධර්මයක් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහන්න. අහලා ඒ ධර්මය මනසිකාරය කරන ගමන් මනසිකාරය කියන්නේ ඒක පාඩම් කරන එක නෙමෙයි. ඒ ධර්මය ප්‍රායෝගික කරන ගමන් ඒ ධර්මයේ ප්‍රායෝගික කරන ගමන් ඔබේ කටයුතු ටික ඔබ කරන්න. එතකොට ඔබ ප්‍රමාද නැහැ අප්‍රමාදීව තමයි මේ කටයුතු ටික කරන්නේ. ඔබට එහෙම හැකියාවක් තියෙනවා නම් පින්නදින් නැතුව එහෙම නැතුව දැන් ඔබ නිකන් කිව්වොත් ඔබ අවාසනාවන්ත විදිහට කිව්වොත් මම මේ සේරෝ කටයුතු ටික කරලා ස්වාමීනි මම මේ නිදහස් වුණාට පස්සේ මේ දරුමල්ලොයි සේරම ටික මේ නිදහස් වුණාට පස්සේ මම ඔන්න ඔය වැඩ ටිකම තමයි කරන්නේ කියන අවාසනාවන්ත අයත් ඉන්නවනේ. එතකොට එයා කොහොමද අනාගතය ගැන අනන්ත විශ්වාසයක් තියලා තියෙනවා. මේ ටික සේරෝ නිමා වෙලා ඉවරනකම් මට මුකුත් වෙන්නේ නෑ කියලා. එතන හිතන්න එපා. ඒ දරුමල්ලු ටික විවාහ කරලා දෙන යනකම් ඒක ඔහි වෙච්ච දෙන්. ඒව වෙයි. ඔබ ඔබේ වැඩෙත් කරගෙන ඒ කටයුතු ටිකත් බලාගෙන ඔබේ වැඩෙත් යම් ප්‍රමාණයකට හරිවත් කරන්න. ඔබ කල් දාන්න එපා අවුරුදු 60ක් 50ක් 60ක් වෙනකම් කියලා කල් දාන්න එපා. ඇයි ඊට මෙහාදි නැති වුණොත් ඊට මෙහාදි මිය පරලොව ගියොත් මොකුත් කරගත්තේ නෑනේ. බලන්න පුදුම වැඩක් නේ පින්න. ඒ නිසා මේ ඔබ මේට වඩා තව ටිකක් ප්‍රායෝගික වෙන්න. ඒ ප්‍රායෝගික වීම තුලින්ම තමයි ධර්මයේ නිතර ප්‍රායෝගික වීම තුලින්ම තමයි ඔබ සත්පුරුෂ වෙලා මෙතනින් මාර්ගය වඩාගන්නේ. ඔබ ගෙදරක ඉන්නව කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තිබුණා නම් ඔබ ගෙදරක හිටියත් පිනනේ ඔබට ගෙදර නිතර බැඳීම් ඇති වෙනවා. එතකොට දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තිබ්බනම් දැන් ඒ බැඳීම් ඇති උනේ කොහෙද කියලා ඔබට දැන් හොයන්න පුළුවන්. හිතේ නේද? මම මේ බැඳිලා තියෙන හිතේ නේද? හිතේ බැඳීම් ඇති කරගත්ත කියන්නේ කෙලෙස් නේද? මේක කර්මයක් නේද? සම්මතෙන් ගත්තොත් පවක් නේද? ඉතින් මේ කර්මය සකස් කරගත්තොත් මේ කෙලෙස්ය සකස් කරගත්තොත් මේ කර්ම හේතු කොටගෙන ඉපදීම ඇති වෙනව නේද? ඉපදුනාන් පස්සේ ආපහු මට මෙවැනි ජීවිත සකස් වෙලා මෙවැනි දුක් වලට මුහුණ දෙන්න වෙනව නේද කියලා අන්න හිතලා ලාවට හරි බාගෙට හරි ඒක පොඩ්ඩක් එහා මෙහා කරගන්න. ඇයි ඔබ ඉන්න තැන බල අනුව හරි යම් ප්‍රමාණයකට හරිවත් එහා මෙහා කරගන්න. එහෙම නැත්නම් දැන් ඔබ ගෙදරක ඉන්න විට වැඩපලේ ඉන්න විට මගතොටේ යන විට දැන් ඔය කටයුතු කරනකොට ඔන්න ගැටුම් ඇති වෙනවා. එක්ක නෝනලා මොනවා හරි කියනවා. එක්ක මහත්තයා මොනවා හරි කියනවා. එක්ක දරුවෝ මොනවා හරි කියනවා. එක්ක නැන්දම මොනවා හරි කියනවා. දැන් කියනකොට මොකක්ද වෙන්නේ? ඔන්න ඔබේ හිතේ එනවා ද්වේෂයක්. ගැටීමක් ඇති වුණා. ඒ ගැටීම ඇති වුණා. දැන් ඒ ගැටීම අනුව මානසිකත්වයේ පවත්වනවා කියන්නෙම කුසලයක්ද අකුසලයක්ද? අකුසලය. ඉතින් අකුසලය පැවැත්වුවොත් හොඳද නරකද? නරකයි. එහෙනම් ඔබ දකින්න ඒ නැන්දම්ම කියපු දෙයට ස්වාමි පුරුෂයා කියපු දෙයට බිරිඳ කියපු දෙයට මෙන්න මගේ හිතේ ද්වේෂය හටගත්තා. එයාලා යමක් කිව්වා කියපු දේ ඇහුණ
ඇහුණු දේ හේතු කොටගෙන ද්වේෂය හටගත්තා. ඇහුනේ කනට ද්වේෂය හටගත්ත හිතේ. බලන්න ඇහුනේ කනට ද්වේෂය හටගත්ත හිතේ. දැන් සිතේ හටගත්ත ද්වේෂය එක මෙන්න දැන් ගැටෙනවා. මෙන්න ගැටෙනවා. දැන් ගැටි මෙන්න වචනයෙන් එළියට එන්න පුළුවන් කටින්. මෙන්න කයෙන් එක දේවල් කරන්න පුළුවන්. ඒව සුචරිත වැඩද දුස්චරිත වැඩද? දුස්චරිත වැඩ. එතකොට දැන් මේ කියනකොට දැන් ඔබ බලන්න. ඔබට ස්වයං පුරුෂය මොනවා හරි කියනකොට, බිරිඳ මොනවා හරි කියනකොට, දරුවෝ මොනවා හරි කියනකොට, දරුවන්ට දෙමව්පිය මොනවා හරි කියනකොට අන්න දැන් හිත ගැටෙනවද බලන්න. දැන් ගැටි ඉඳලා අසත්පුරුෂ වෙනවද බලන්න. දැන් ඒ අම්මා මොනවා හරි කිව්වනම් දරුවෝ මොනවා හරි කියනවද බලන්න. ඒකට ගැටෙන දෙයක්. එහෙනම් අම්මා තාත්තලා අතර එහෙම දෙයක් භාවිත වෙනවද බලන්න. එහෙමනම් දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ගැටීමයි ද්වේෂයයි. එතකොට මේ ද්වේෂසිත පවත්වනවා කියන්නේම හානි කරයි. අකුසලයක්. කර්ම සකස් වෙන්නේ. කෙලෙස් සකස් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න. ඔබ නිතරම කරන්නේ කෙලෙස් උපදවනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කර්ම නිරෝධ කරන්න. ඔබ කරන්නේ කර්ම රැස් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා ගැටීමෙන් අත මිදෙන්න. ඔබ කරන්නේ ගැටීම පවත්වනවා. බලන්නකෝ හැබැයි ඒකේ අනිත් පැත්ත කරන ගමන් සමහර අය භාවනාත් කරනවා. ධර්මය ශ්‍රවණය කරනවා. ධර්මයක් කියනවා. බණත් කියන අය හොඳට ගැටෙන අය ඉන්නවා. භාවනාත් කරනවා ඒත් ගැටෙනවා. ඉතින් එහෙම කරපමණින් ඒව නොවෙනවා කියන එක නෙමෙයි කියන්නේ. එහෙම දෙයක් වුණත් ඒක ටිකක් අඩු වෙන්න ඕන. අඩුම තරමේ පින්වන්දි ඔබට ගැටෙන වෙලාවටවත් එය දැක ගන්න බැරි නම් ස්වල්ප වෙලාවක් ගියාට පස්සෙවත් මෙහෙම ගැටීමක් ඇති වෙනවා කියන එක දකින්න පුළුවන් නම් එතනින් හරි අපිට මේක වළක්ව ගන්න පුළුවන් නේ. පින්වත්නි මේකට මෙහෙමම කරන්න මහණෙනි කියලා එකක් නම් මන්ට තේරෙන්නේ නැහැ කරන්න. මෙහෙමම කරන්න කියන එක. මේක තියෙන්නේ මාර්ගයේ වඩන්න නම් ඔබ මේ වැඩේට ඔබට හැකි පමණින් මුලින් ටික හරි මේකට අවතීර්ණය වෙන්න ඕන. එහෙම අවතීර්ණය වෙනකොට තමයි පින්නන්නේ ඔන්න එතකොටම ඔබේ හිත දැන් ඔන්න සිහියේ යම් ඩිංගක් අපට උපදිනවා. එන්නේ මේක ටික ප්‍රායෝගික කරනකොට දැන් ඔන්න ද්වේෂිතක් හටගත්තා. ඔන්න රාග හිතක් හටගත්තා. හත ගන්නකොටම සිහිය උපදිලා සිහියෙන් ඔබට ඒක පෙන්වු කරන සිහියෙන් කියනවා ඔබේ ආරක්ෂකයේ විදිහට ඉන්නවා. මේක මෙහෙමයි කියලා පෙන්නනවා. ඒක දැන් අපිට දැනෙනවා. දැනනකොට අපි එතනින් ආරක්ෂා වෙනවා. එන්නේ එහෙම ප්‍රායෝගික කරන්න වැඩියෙන් ප්‍රායෝගික කරන්න ඔබට සිහිය උපදින ප්‍රමාණය වැඩි. එහෙම සිහිය වැඩියෙන් උපදින විට අපි මේ අකුසලයෙන් අත මිදෙනවා. හැබැයි මේක ප්‍රායෝගික කරන්නේ නැත්නම් ඔබට සිහිය උපදින්නේ නැහැ. ඇහු පමණට සිහිය උපදින්නේ නැත. මේක ටික හරි ප්‍රායෝගික කරන්න. එතෙන්දී එහෙම ප්‍රායෝගික කරන්න ටික ඔබේ හිත ගැඹුරට යනවා එතකොට. අද ඔබ දකින්නේ ප්‍රබලව ගැටෙන මානසිකත්වයේ නම් මේක ටිකක් පුරුදු කරනකොට කාලයක් යනකොට අනුසය වශයෙන් ගැටීම හටගන්න එකක් හටගත්තොත් ඒකත් දකිනවා. අනේ මගේ හිත තුල දැන් මොන විදියෙන් කතා කරත් යටින් තියෙනව නේද අකමැත්තක්. හැබැයි තමයි ඒක මහා ලොකු ගැටුමක් නෙමෙයි. අකමැත්තක් තියෙනවා. පිළිකුල් බවක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ ගැටීමේ රෝග ලක්ෂණයි. දැන් ඕගොල්ලන්ට මොකක් හරි ලෙඩක් හැදුනට පස්සේ ගිහින් කියන ඔළුව රිදෙනවා.
රස්නේ ඇඟ ගැහෙනවා. ඒ කියන්නේ මොකද? ඔය ලෙඩද කියන්නේ? ඒ ලෙඩද කියන්නේ නෑ, රෝග ලක්ෂණ කියන්නේ. එහෙනම් ද්වේෂයේ අනුසය වශයෙන් හරි යට තියෙනවා යම් සිද්ධියක් හේතු කොටගෙන මොකද වෙන්නේ? ආන්න ඒ කෙනාට හෝ ඒ දේ කතා කරනකොට අනේ මම ඒකට කැමති නෑ. මට පිළිකුල් වගේ, මගේ තරහක් නෑ, මම ඒ උනට පිළිකුල් වගේ මට ඒක. මං අකමැතියි ඒකට. ඒ කියන්නේ මොකද්ද? ද්වේෂය තියෙන්නේ. එතකොට එහෙම අනුසයෙන් එහෙම තිබුණත් Taman ඒකත් දකිනවා. ඒකත් දකින හැබැයි මේක පුරුදු කරනවා නම්. පුරුදු කරන්නේ නැති කෙනාට හැම තප්පරේම කියන්න ඕන මේක මෙහෙම හිතන්න. ඊළඟ එහෙම හිතන්න. ද්වේෂය ආවන් දැන් මෙහෙම හිතන්න. අනේ පිනෝනි අපි කොහොම කියන්නේ? අපිට කියන්නේ පොදු න්‍යායක් විතරයි. ද්වේෂය හටගත්තොත් දකින්න. එතකොට ඒ හටගන්න ස්වરૂපේ මොන විදිහෙන්ද කියන ඒවා අපිට තේරෙන්නේ විවිධ ස්වභාව වලට හට ගන්නවා. ඒ හටගන්න ද්වේෂයේ පවත්වන ස්වરૂපේ විවිධයි. සමහර කෙනෙකුට ද්වේෂය හටගත්තට පස්සේ ඊටාම නිවේශයකින් ඒක ඉවර වෙලා යනවා. සමහර අයට ගලේ කෙටු අකුර වගේ ඒක අද හටගත්තා වූ ද්වේෂය ඒක තව අවුරුදු 5කදී කතා කරත් එදාරය මට මෙහෙම කිව්වා. මගේ හිතේ ඒක තාම තියෙනවා. එදා මෙහෙම කිව්ව කියලා තියෙනවා. ඒ කියන්නේ තවම ඒක දැඩිසේම ග්‍රහණය කරගෙන. එතකොට ඒ තියෙන ස්වභාවය හරි දකින්නේ ඔබට සිහියක් තියෙනවනම්. ඒ කියන්නේ මේක භාවිතා කරනව නම් බහුල වශයෙන් යම් කෙනෙකුට එහෙම ද්වේෂයක් ඇති වෙලා තිබිලා හරි දැන් අපි කිව්ව කියනවා ඔයාට තරහක් තමයි ඇති වෙලා තියෙන්නේ. අනේ නෑ මේ තරහ රෝග ලක්ෂණ හොඳට පේනවා. රෝග ලක්ෂණ පේනවා. දැන් අපි කියන මේ ලෙඩ වෙන්නේ නෑ මට ඒ ලෙඩ නන්නේ මට ඒ ලෙඩ නන්නේ කියලා එහෙමමයි කියන්නේ. මොකද ඒ කියන්නේ එහෙම ලෙඩ තියෙනවා කියලාවත් ඒගොල්ලොන්ට දැනෙන්නේ නෑ. දැන් සමහර ලෙඩ මොකද උණ හැදුනොත් උණ කටුව තියලා හරි අත තියලා බලලා හරි ඉතින් වෛද්‍යතුමා බලා ගන්නවා මෙයාට මේ ලක්ෂණේ තියෙනවා නම් මේ ලෙඩවල් ඇත කියලා. ඊට පස්සේ ඉතින් ලෙඩා කියනවා මට එහෙම මොකක් ලෙඩක් නෑ. ඉතින් මොකද කරන්නේ? ඒ ලෙඩ නැතුව නෙමෙයි මාන්න නිසායි දැඩි ද්වේෂය නිසායි ඒක පිළිගන්න කැමති නෑ. පුදුම වැඩේනේ පිළිගන්න කැමති නෑ. හැබැයි ඒ නිසා ඔබට පින්වන්දි කවුරු හරි කෙනෙක් ඔබට අඩුපාඩුවක් වරදක් පෙන්නුවොත් නිදානයක් පෙන්නුවසේ සලකලා පිළිගන්න. එහෙමද? අඩුවක් පෙන්නුවොත් උදව්වක් කර කෙනෙක් වගේ පිළිගන්නවද? නෑ. අඩුවක් පෙන්නුවොත් කවුරු වගේද පිළිගන්නේ? කවුරු වගේද? තරහකාරයෙක් විදියට, වෛරකාරයෙක් විදියට මගේකමයි පේන්නේ. එයාගේව පේන්නේ. අනිත්යෙන් වරහේ අච්චර වෙනවා. ඒව පේන්නේ. ඒව බලන්නේ. ඒවකදී ඇස් දෙක පේන්නේ නෑ අන්ධ වෙලා. මේකට විතරයි පේන්නේ කියවනවා. එහෙම කියවනවා. අයියෝ ඉතින් පිනේ ඇත්තට එහෙම කියනවා අනේ මම දැන් ඔය කියනකොට මොන වෙයි හිතෙන්නේ ඔයගොල්ලොන්ට මේ බනහන ඔයගොල්ලොන්ට. පුදුම හිතෙනවනේ ඇත්තට පිටවන්නේ. ඔය සේරු කෙරුවත් එක උත්තරයක් තියෙනනේ. බන කියන මමත් මැරෙනවා. බන අහන ඔබත් මැරෙනවා. එහෙම හිතන්නම ඉවරයි. දෙගොල්ලම ඉවරයි. මේක මේ අපිට යම් සිහියක් පවත්වා ගන්න තියෙන අපහසුතාවයයි අර මාන්නේ නිසා කියන එක පිළිගන්න නැමෙන්න බැරි කමයි තියෙන්නේ. නැත්නම් පිනන්නේ මෙච්චර සරලව මෙච්චර හැම පැත්තෙම ප්‍රායෝගික විදියට ඔබට මේක කරගන්න පුළුවන් ප්‍රායෝගික විදියට මහා ගැඹුරු ඒවා ගෙනල්ලා නිකන් කරුණු එකතු කරන්න දෙන්නේ නැතුව මං ඔබට කොච්චර ප්‍රායෝගික විදියට සරලව මෙච්චර විස්තර කරලා මේක ඇයි ප්‍රායෝගික කරන්න ටිකක් අපහසු වගේ දැනෙන්නේ? කරන්නේ නැති නිසා.
අනේ පිනන් එක පැත්තකින් සසරේ එහෙම පුරුදු කරලා නැති නිසා මේක අඬා හරි ටික හරි කරන්න. අඬා හරි කරන්න. නැත්නම් මේකේ අනතුරු කාටයි? ඔබටමයි. මහා අනතුරක්. තව කිව්වත් ඔච්චරයි ඉතින්. එහෙනම් කල්පනා කරගන්න ඕගොල්ලෝ කවුරුත් මේ ලැබිලා තියෙන දුර්ලභ මනුස්ස ලාභයක් කියලා මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ආත්මයක් භවයක් කියලා මේක දකින්න. මේ මනුස්ස භවය අතිශය දුර්ලභයි. ඒකේ දුර්ලභ බව තව දුරටත් වෙලා තියෙන පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ පහළ වෙලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ධර්ම දේශනාවක් කරන කාලෙක ආපු එකනේ අපිට වටින්නේ. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ස්වභාවයෙන් නොහිටියත් අපිට බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් ධර්මයේ තුලින්. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ වැඩ ඉන්නවනේ. ඒ නිසා මේ වෙලාවේ සිත පහදවගෙන මනුස්ස ජීවිතය අර්ථවත් කරගෙන බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයක් ගැනීමට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න එහෙම මුණ ගැහිලා මේ ගමන නිමා කරගන්න හැම කෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කියනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.